ජේසුස් වහන්සේගේ අනර්ඝ නාමයෙන් ඔබ සියලු දෙනාට මම සුබ ප්‍රාර්ථනා කරනවා. නැවතත් දෙවියන් වහන්සේගේ වචනේ සමග ඔබ සියලු දෙනාව බැහැ දැකීම මට මහත් සතුටක්. මෙන්න මේ දවසේ දෙවියන් වහන්සේගේ වචනේ මම ඔබත් එක්ක බෙදා ගන්නට යනවා. දේව වචනය සවන් දෙන්න, ඒ වගේම බයිබලයේ ළඟ තියාගන්න, පෙරලන්න, කියවන්න. ඒ අවස්ථාවේදී සත්‍යතාවයේ දෙවියන් වහන්සේ සත්‍යතාවයේ වචනේ තිබුණ ගැඹුර ඔබ සියලු දෙනාට උගන්වනවා ඇත. අපි දේව වචනේ ඉගෙන ගමු. සත්‍ය සොයමු. අපේ ජීවිතය වහන්සේ තුල ශක්තිමත් කරගමු. අපි මේ වචනේ අසන මොහොතේ ඔබ ශ්‍රී ලංකාව තුල ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. විදේශ රටක රැකියාවක් සඳහා නැත්නම් පදිංචි වෙලා ඔබ ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔබ පවුලත් එක්ක දරුවන් එක්ක ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එසේ නැතිව අවස්ථාව අනුකූලව ඔබ තනි වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. රැකියාව සඳහා මැද පෙරදිග ගිහිල්ලා ඊශ්‍රායල් රටවල, ඒ වගේම යුරෝපා රටවල ඔබ තනි වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. මොන අවස්ථාවක මොන පසුබිමක ඔබ සිටියත් දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. මේ මුළු මහත් ලෝකයේ වෙනුවෙන්ම තමාගේ ජීවිතය කල්වරි කුරුසයේ පූජා කළා. අපගේ එකම ගැලවුම්කාර වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය කවදාවත් නොඅඩුව ඔබ සියලු දෙනාට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් යාඥාවට ඇතුල් වෙනවා. කාර්මිකව ආරාධනා කරනවා සියලු දෙනාට යාඥා කරන්නට. දිනෙක පියාණන් සපහත් කරමින් යාඥාවට එක්සිත. අපට මහත් ලෙස ප්‍රේම කරනා වූ දෙවි පියාණනි, මේ දවස ගැන මම ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. පියාණනි, වහන්සේගේ වචනේ අපි මෙනෙහි කරන්නට යනවා. ඉදිරි කාලය තුල වහන්සේ සමග සිටින්න අපට උගන්වන්න. සවන් දෙන සියලු දූ දරුවන් වහන්සේගේ අස්තිර බාරයි. වචනේ ආශිර්වාදයේ සඵලත්වයේ ඔබේ ජීවිතේ භුක්ති විඳින්නට ඔබ වහන්සේ අනුග්‍රහය දුන මැනව. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමෙන්. ආමෙන්. ජේසු පීඨයි කියලා මම නැවතත් ප්‍රාර්ථනා කරමින් කෙලිම දෙවියන් වහන්සේගේ වචනේ තුලට මම ඇතුළත් වෙනවා. අද දවසේ ස්වාමීන් වහන්සේට බය වූ මනුෂ්‍යයා නැත්නම් දෙවියන් වහන්සේට බය වෙන මනුෂ්‍යයා ගැනයි මම ඔබට කතා කරන්නේ. මේ බය කියන්නේ කුමක්ද? අපි කියවමු මලාකී පොතේ පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය. මලාකී පොතේ පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය. පුත්‍රයා තමාගේ පියාටත් මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරව කරති. එබැවින් මාගේ නාමය සුළු කරන පූජකෙනි, මම පියෙක් නම් මාගේ ගෞරවය කොයිද? මම ස්වාමියෙක් නම් මා කෙරේ ඇති බය කොයිදයි සේනාවල ස්වාමීන් වහන්සේ නුඹලාගෙන් අසනසේක. එහෙත් අපි ඔබ වහන්සේගේ නාමය කුමකින් සුළු කෙලෙමුදයි නුඹලා අසන්නෝය. අද කතා කරන්න යන්නේ මේ බය ගැන. දෙවියන් වහන්සේට බය වීම ගැනයි කතා කරන්නේ. බය වීම කියන වචනයට විරුද්ධ පදේ අපි දකිනවා නම් සුළු කිරීම කියලා අපි දකින්න පුළුවන්. අපි දෙවියන් වහන්සේට බයයි. ඒ වගේම දෙවියන් වහන්සේ බොහෝ අවස්ථාවලදී අපි සුළු කරනවා, සුළුවට හිතනවා. මේකයි මේ ස්ථානයේ දෙවියන් වහන්සේගේ සේවකයා තුලින් දෙවියන් වහන්සේ අපට කතා කරන්නේ. වහන්සේ අහනවා, ස්වාමින් වහන්සේ නුඹලාගෙන් අසනසේක, ඒත් අපි ඔබ වහන්සේගේ නාමය කුමකින් සුළු කළමුද? අපි දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා, ස්වාමීනි අපි ඔබ වහන්සේට බයයි. අපි ගෞරවයෙන් සිටිනවා. නමුත් දෙවියන් වහන්සේගේ සිතේ, උන්වහන්සේගේ දැක්මේ හිදසක් තියෙනවා. යම් කිසි ස්ථානයක ඔබගේ ජීවිතයේ උන්වහන්සේව ඔබ සුළු කර දකින්නයි කියන්නේ. එහෙනම් අද දේව වචනයට ඊ타ත්මත් උවමනාවෙන් අපි සමන් දෙමු. අපගේ ජීවිතය නිවැරදි කරගමු. දෙවියන් වහන්සේට බය වීම හරහා අපට ලැබෙනා වූ ආශිර්වාදය අපගේ ජීවිතයට අපි එකතු කරගමු. එහෙනම් මම යන් දෙවියන් වහන්සේගේ වචනයට මට වෙන්නා වූ බය කෝ කියලා දෙවියන් වහන්සේ අහනවා. අපි උන්වහන්සේට බය නැහැ. මන්ද උන්වහන්සේ රූපාකාරව නොමැති බැවින්. අද අපි දකින්නවා විවිධ ආගම් වල ජීවත් වෙන අපගේ සහෝදර සහෝදරයන්, අපගේ දේශේ, අපේ රට බහු ආගමික රටක්. ඒ වගේම අපි සියලු දෙනාම ඒ සියලුම ආගමික දෙවි දේවතාවුන්ගේ රූප අපි දැකලා තියෙනවා. ඒ අය හරිම බයයි.
ගලක් දැක්කත් බයයි. ගහක් දැක්කත් බයයි. ඇයි කිව්වොත් රූපාකාරව ඔවුන්ගේ ඇස් හමුවේ තිබෙන නිසා ඔවුන්ට ලොකු බයක් තියෙනවා. මේ තමයි දෙවියෝ කියලා. නමුත් දෙවිදුන්ට බයවීම නොසලකා හැරීම නිතරම සිදු වෙනවා. ලෝකේ ලැබෙන සැප සම්පත් සතුට වින්දනය తాවකාලික ආස්වාදයේ නිසා දෙවියන් වහන්සේව අපි නොසලකා හරිනවා. අපේ ජේසුස් වහන්සේ අපගේ දෙවියන් වහන්සේ රූපාකාර නොවන බැවින් අපිට හදවත් තුල රූපයක් නැවෙන්නේ නැති නිසා අපි තුල බයක් නැති ජීවිතයක් තුල තමයි අපි ගමන් කරන්නේ. සැබවින්ම තාත්තා ගෙදර ඉන්නකොට දරුවෝ බයයි, පුතාලා බයයි, ඒ වගේම ගෙදර සමාජිකයෝ බයයි. පාසලේ බලන්නකො ගුරුවරයා ඉන්නකොට ශිෂ්‍ය ශිෂ්‍යාව හරිම නිහඬව ගෞරවාන්විතව ක්‍රියාත්මක වෙනවා. මේක අපේ සමාජය තුළ හැදිච්ච විදිහ. මේක දිගේ වෙන්න ඕනේ. අපේ දෙවියන් වහන්සේ සෑම විටම අප සමග ජීවත් වෙනවා. සුද්ධාත්ම වහන්සේ අපගේ හදවත තුළ උන්වහන්සේ වාසය කරනවා. එහෙනම් අපි ඇයි දෙවියන් වහන්සේට අපි දෙවියන් වහන්සේව සුළු කරලා හිතන්නේ? අපි ගොඩක් අවස්ථාවලදී ලෝකේ ලැබෙන සැප සම්පත් සඳහා අපි දෙවියන් වහන්සේව සුළු කරලා හිතනවා. ඒ වගේම සතුට වින්දනය, తాවකාලික ආස්වාදයේ නිසා අපි දෙවියන් වහන්සේව නොසලකා හරිනවා. తాවකාලික මම කියනවා නම් ආස්වාදයේ කියලා දුම්පානය කරන කෙනෙකුට ලැබෙන තෘප්තිය මොකද්ද? උට ආස්වාදයක් විතරයි. විනාඩි ගානක් ඒ දුම ඔහුගේ ශරීරය ගත වෙනකොට ඔහුගේ ශරීරයට උත්තේජනයක් නැත්නම් ආස්වාදයක් ලැබෙනවා. ඊළඟ විනාඩි ගාන යනකොට ඌටම මතක් වෙනවා ඇයි මම මේක පුරුදු වුනේ? ටික කාලයක් යනකොට ඔහු ඒකට වහල් වෙනවා. తాවකාලික වින්දනයක් ලබනු පිණිස අපි දෙවියන් වහන්සේ බොහෝ අවස්ථාවලදී නොසලකා හරිනවා. සෙලවන්ත සහෝදරයා සහෝදරිය මේ ලෝකේ ලැබෙන සමහර සැප සම්පත් නිසා අපි දෙවියන් වහන්සේව නොසලකා හරින අවස්ථාවන් බොහෝමයක් තිබෙනවා. අපේ සබත් දවස් අපි දෙවියන් වහන්සේට අපි නිදහස් කරන්නේ නැහැ ගොඩ අවස්ථාවලදී. ඒයි කිව්වොත් අපිට හම්බ කරගන්න ඕනේ කියලා අපි හිතනවා. සමහර විට ඔබ ඉන්න ස්ථාවරයේ ඉඳලා ඔබ දකින්නකොට ඒක ඔබට නිවැරදිව පේනෙන්න පුළුවන්. නමුත් ඒ දවස් දෙවියන් වහන්සේගේ කියන එක අපි නොසලකා හරින නිසා, යාඥා කරන වෙලාව අපි නොසලකා හරින නිසා, දේව වචනේ මෙලෙහි කිරීම නොසලකා හරින නිසා අපේ ජීවිතේට අපි ලොකු පාඩුවක් විඳිනවා කියන එක අමතක කරන්න එපා. අපේ දූ දරුවන්ට කියනවා නම් අහවල් එන්නත අහවල් මාසයේ අහවල් දිනේදී ඔබ අනිවාර්යෙන් ලබා දිය යුතුයි. මේක ප්‍රතිශක්තිකරණය එන්නතක් කියලා ඔබට කිව්වනම් වෛද්‍යවරයා අනිවාර්යෙන්ම ඒක ඒ දවස වෙලාවට ගිහිල්ලා අපි ඒ වැඩේ කරගෙන යනවා. ඒ කිව්වොත් ඔබ බයයි රෝග ඇවිල්ලා ඔබේ දූ දරුවන්ට යම්කිසි හානියක් වෙයි කියලා. නමුත් අපගේ දෙවියන් වහන්සේ ප්‍රේමාන්විත හඬෙන් කියන නිසා අපි නොසලකා හරිනවා. මෙන්න මේකයි ඔබට මම අද පැහැදිලි කරන්නට යන්නේ. දෙවියන් වහන්සේට බය වීම හරහා අපට ලැබෙන ආශිර්වාදය කුමක්ද කියලා. ඒ වගේම නොසලකා හැරීම නිසා අපට ඇතිවන විපාකයන් ගැන ඔබට දකින්න පුළුවන්. මෙතන විශේෂයෙන්ම පූජකයන් ගැන කතා වෙනවා. මේ කාල වකවානුව තුල ජීවත් වෙන සේවය කරන දෙවියන් යේසුස් වහන්සේගේ නාමයේ දරා සිටින පූජාසනයේ සිට පූජ්‍ය දේශනා කරන දේව සේවයේ නියැලෙන අපි කොතරම් දුරට දෙවියන් වහන්සේට බය භක්තිකව සේවය කරනවද? බොහෝ කාරණාවල අපි නොසලකා හරිනවද? මේ වචනයට සවන් දෙන මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය, මගේ හවුල් සේවක සේවකියනි, මා සමග දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ කෙතේ වැඩ කරන පූජකවරුනි, ඔබ කී දෙනෙක් දෙවියන් වහන්සේගේ අභිමුඛය නොසලකා හරිනවද? දෙවියන් වහන්සේට ලැබිය යුතු ගෞරවය, උන්වහන්සේට ලැබිය යුතු පූජනීය ස්ථානය අපි කී දෙනෙක් අපේ ස්ථානයක් කොට තබාගෙන උන්වහන්සේව නොසලකා හරිනවා? මේ අවස්ථාවේදී සුද්ධාත්මයන් වහන්සේ ඔබට කතා කරනවා ඇති. ඔබගේ හෘද සාක්ෂි අනුව ඔබ සිහි කරලා බලන්න, මෙනෙහි කරලා බලන්න, ඔබ නියැලෙන සේවය තුළින් දෙවියන් වහන්සේට ගෞරවයක් හිමි වෙනවද? නැතිනම් උන්වහන්සේගේ නාමයට අපකීර්තියක් ඇති වෙනවද? මෑතකදී මම දැක්කා YouTube එක ඔස්සේ
එක දේව සේවකයෙක් යක්ෂයන් දුරු කරන යාඥාවක් කරනවා. යේසුස් වහන්සේ කොතනකවත් යාඥා කරන තැනක අශුද්ධ ආත්මයකින් වෙළුණු සහෝදරයෙකුට ආදරයෙන් කිව්වා මිසක් කවදාවත් සපත්තුව පෙන්වුවේ නැහැ. එඳා ඵලයන් කියලා පෙන්වුවේ නැහැ. ඔය ක්‍රියාව කෙසේ කරාද කියලා මම දන්නේ නැහැ. නමුත් ගෞරවාන්විත ධූරයක් දරන පූජකත්වයේ දරන කිසි කෙනෙක් තමාගේ පාවන් ගලවලා ඉස්සරහින් යකෙක්ගේ ආත්මයක් වැසිලා තිබුණා. ඔහු තමාගේ සහෝදරයෙක් නැත්නම් සහෝදරියක් කියන ගෞරවය පූජා කළ යුතුයි. එදා මට හරි දුකයි ඒ කාරණාවන් දකිනකොට. ඔබ කාගේ නාමයේද විකුණන්නේ? කාගේ නාමයටද අගෞරවයක් ඇති කරන්නේ? ඔබ ආලේපල 16 කියලා ඔබ හිතාගෙන ඉන්න පුළුවන්. සෙනෙවන්ත මගේ සහෝදරය, මම දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සේවය කරන සේවකෙක් හැටියට ඔබට මම අභියෝග කරලා කතා කරන්නේ. ඔබ කරන කියන හැම කාරණා තුලින් ජේසුස් වහන්සේගේ නාමයේ ගෞරවයටපත් වෙනවා නැත්නම් අගෞරවයටපත් කරනවද කියන එක ඔබ හිතලා බලන්න. ශුද්ධාත්මෙන් වහන්සේ ඔබත් එක්ක ඉඳලා සේවය ඔබ නියැලෙනවා නම් දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය ඔබ නිසි ලෙස දෙන්නට ඔබ හැම වෙලාවෙදීම ප්‍රස්තාව සූදානම් කරගන්න. ඒක සුද්ධාත්මෙන් වහන්සේ ඔබ මඟ පෙන්වන නිසා. ඔබ සුද්ධාත්මෙන් වහන්සේ ඔබගෙන් බැහැරව ගියා කියන එක ඔබ නොදන්නවා නම් ඔබ ප්‍රවේශම් වෙන්න. සුද්ධාත්මෙන් වහන්සේගෙන් තොරව කරන සෑම සේවකෙක්ම ඔහු ජෝකර් කෙනෙක් කියලා. ඔහු විහිළුකාරයෙක් බවට පත් වෙනවා. නමස්කාරය මඟ පෙන්වන්න පුළුවන්. සංගීතේ වාදනය කරන්න පුළුවන්. දේශනා කරන්න පුළුවන්. සුද්ධාත්මෙන් වහන්සේ ඔහුත් එක්ක හිටියේ නැත්නම් වේදිකාවේ සිටින විහිළුකාරයෙක් විතරයි. රකින්න සිම්සොන්ගේ ජීවිතය. සුද්ධාත්මෙන් වහන්සේ දෙවි පියාණන් ඔහුත් එක්ක ඉන්න තාක්කල් ඔහුගේ ජීවිතය තුලින් දෙවියන් වහන්සේගේ මහිනාමයේ මහිමයටපත් වුණා. නමුත් උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔහුගෙන් පිටත්ව ගියා කියලා දැනගත්ත ඊළඟ තප්පරේ කුමක්ද සිදු වෙන්නේ? ඔහුගේ ඇස් දෙක උගලලා ගේන්න කියනවා මාලිගාවට ඉස්සරහට ශාලාවට ඔහු තියලා සෙල්ලම් පෙන්වන්න විහිළුකාරයෙක් හැටියට. ඔබ වේදිකාවට නැගලා ගායනා කරන කියන නාමයෙන් විහිළු කරගෙන ඉන්නේ ඇයි? ඔබට එහෙම ගායනා කරන්න අවස්ථාවක් අවශ්‍ය නම් මෙන්න ලංකාවේ ගොඩක් සංගීත කණ්ඩායම් ඉන්නවා. එතන ඉන්න අර බැනීම විතරක් ඇඳගෙන කොට කල්සන් ඇඳගෙන අද අලුත් සංස්කෘතියට ගීත ගායනා කරන ඒ ගායකයෝ සංගීතඥයෝ වගේ ඔබත් හැල්ලොට ලක් වෙන්න එපා. දේවාභිමුඛයේ හැල්ලොට ලක් කරන්න එපා. සුද්ධාත්මෙන් පිරුණු නමස්කාරයක් සුද්ධාත්ම දෙවි පියාණන් වහන්සේට ගෞරවාන්විතව පූජා කරන්නට ඔබ සෑදී පැහැදී සිටින්න කියලා මම කියනවා. මේ කියන්නේ ගොඩක් වේදනාවේ. ඔය දකින්නවා නේද වේදිකාවට ගෑන් ළමයි ගෙනගෙන නටනවා. ලංකාවේ ගියවම සංගීතය කියන එක එච්චරට හැල්ලුවට ලක් වෙලා තියෙන තැනක ඉන්නේ. ඒකයි ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ කියන වේදිකාවේ ඔබ කරන නාටකමටයි ඒකටයි කිසිම වෙනසක් නැහැ. මේ දේශ බලා සිටින මේ දේව වචනයට සවන් දෙන දෙවියන් වහන්සේට ගරු බුහුමන් දක්වන ගරු බිය ඇති දේව දරුවනි දෙවියන් වහන්සේගේ වචනය සවන් දෙන ලෙසම වචනයට කීකරු වෙන්න කියලා ඔබගෙන් මම කාර්මික ඉල්ලා සිටිනවා. මේ ලෙස දෙවියන් වහන්සේගේ නාමය අගෞරවයට පත් කරන මෙතන දේව වචනේ සඳහන් වෙන මේ පූජකයන් කියන කණ්ඩායමට ඔබ කියලා දෙන්න දෙවියන් වහන්සේගේ නාමයෙන් මේ වගේ නෙවෙයි සේවය කරන්න ඕනේ කියලා. ඒ ගැන මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. හිතේ තියෙන වේදනාව මම ඔබට කියන්න ඕනේ කියලා හිතුවා. මම ඔබට කිව්වා. මේ ගැන ඔබ විමසිල්ලෙන් බලන්න. මෙන්න ඊළඟ කාරණාව. දෙවියන් වහන්සේව නොසලකා හරපු කාලය තුල ක්‍රියාපොත ගැන අපි අධ්‍යයනය කරනකොට අපි දකිනවා ක්‍රියාපොත දෙවියන් වහන්සේට ඒ කාලයක් සභාවක් වර්ධනය වීමේ කාලය. ඒ කාලය සමිඳුන් වහන්සේට බය වීමෙන් සභාව වර්ධනය විය යුතුයි. ඒ කාලේ සභාව වර්ධනය වුණේ හරිම බයෙන්. දෙවියන් වහන්සේට බයයි. ඒ වගේම පහර දීම් වලට බයයි. ඔබ ක්‍රියා 9:21 කියවුවා නම් ඔබට තේරුම් ගන්න පුළුවන් මේකේ කියන්නේ සමහර විට ඒ පදය මම කියවන්නම් ඔබ තේරුම් ගනිවි කියලා මම බලාපොරොත්තු වෙනවා. 9:21 9 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තිය මෙසේ කියනවා. ඒ ඇසූ සියල්ලෝම විස්මිතව
මෙම නාමයට යාඥා කරන්නත් යෙරුසලේමේදී නාස්ති කළ තැනැත්තේ මොහු නොවේද? මොහු මේ ආවෙත් ඌන් බැඳගෙන නායක පූජකයන් ඉදිරියට ගෙන යන අදහස පිටියයි කීවෝය. සවුල් එනවා. ඌ ආපු ගමන් කට්ටිය බය වුණා. ඇයි? කාලයක් මේ මිනිස්සයා කිතුණුවන්ට පහර දුන්නා. ඒ බය උන් තුල තිබුණා, චකිතේ තිබුණා. මේ කාලය තුල දෙවියන් වහන්සේට බය වීමක් ඇතුව සභාව වර්ධනය වුණා. එවන් කාලයක් එන්න යනවා මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය. එදා යෙරුසලේමට පහර දෙනකොට සභාව විසිරලා ගියා, සීසීකඩ ගියා. ඒ නිසා සභාව හානි වුණේ නැහැ. සභාව ව්‍යාප්ත වුණා. ඒ දවස්වල බයින් ජීවත් වුණේ කිතුණෝ. දෙවියන් වහන්සේටත් බයයි, ලෝකයටත් බයයි. දේව බය ඇතුව සභාව වර්ධනය වුණ කාල පරිච්ඡේදයක වගන්තියක් තමයි මම ඔබට කියුවේ. අද ඒ බය කෝ කියලායි මම ඔබගෙන් අහන්නේ. ස්වාමින් වහන්සේ අපට නියම කර තිබෙන ආශිර්වාදය අත්පත් කර ගැනීම යනු තරමක් අපහසුතාවයක්. දෙවියන් වහන්සේ අපට නියම කරපු ආශිර්වාදයන් අත්පත් කර ගැනීම කියන්නේ තරමක අපහසු කාරණයක්. නමුත් අභියෝග වලට මුහුණ දීමට සිදු වෙනවා. මේවා අත්පත් කරගන්න අපහසුයි. අභියෝග වලට මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් යක්ෂයා ඒවා සඳහා අතුරු මාර්ග සූදානම් කරලා තියෙනවා. පැහැදිලිද මං කියන එක? දෙවියන් වහන්සේ අපට සූදානම් කරපු ආශිර්වාද ලං කරගන්න හරිම අපහසුයි. අභියෝග තිබෙනවා. නමුත් මේ සියල්ල අපේ ජීවිතයට ලං කරගන්න යක්ෂයා විසින් අතුරු මාර්ග අප වෙනුවෙන් සූදානම් කරලා තිබෙනවා. දේව වචනය, දෙවියන් වහන්සේට බය නැති, නොසලකා හරින දරුවෝ මේ අතුරු මාර්ග වලින් ඒ ආශිර්වාද අත්පත් කර ගැනීම සඳහා ඇතුළට යනවා. අපි සැබවින්ම අපි බලමු අපි කොයි වගේද මේ ආශිර්වාදය අත්පත් කර ගැනීමට උත්සාහ දරන්නේ. අපි කොයි වර්ගයට වැටෙනවද කියන එක ගැන අපි ඉතාමත් ප්‍රවේශමෙන් අධ්‍යයනය කළ යුතුයි. මම තවත් එක බයිබල් පදයක් කියවන්නම්, ඉක්මනින් කියවන්නම්. 145 වෙනි ගීතාවලියේ 18 වෙනි වගන්තිය. 145:18 මෙන්න බලන්න වචනේ. ස්වාමින් වහන්සේ තමන්ට යාඥා කරන සියල්ලන්ට, එනම් සැබවින් උන්වහන්සේට යාඥා කරන සියල්ලන්ට ලංව සිටිනසේක. සැබවින්ම දෙවියන් වහන්සේට යාඥා කරන සියලු දූ දරුවන්ට උන්වහන්සේ ඉතාමත් ලංව සිටිනසේක. 19 වෙනි වගන්තිය. උන්වහන්සේ තමන් කෙරෙහි බය ඇත්තන්ගේ ආශාව ඉෂ්ට කරනසේක. ඔබ යාඥා කරනවා ඇත්ත. නමුත් උන්වහන්සේ ආශිර්වාද කරන්නේ යාඥා කරන අයට පමණක් නොවේ. යාඥා කළ නමුත් උන්වහන්සේට බයෙන් සිටින දරුවන්ට උන්වහන්සේ ආශිර්වාද කරනවා. නොසලකා හරින දරුවන්ගේ විපත්තිය ඔබ දැකලා ඇති, දකින්න යනවා ඇති. අපි දෙවියන් වහන්සේට ඇත්තෙන්ම බයෙන් සිටිමු. උන්වහන්සේ අනිවාර්යෙන්ම අපේ ආශාවන් ඉෂ්ට කරනසේක. මේක දෙවියන් වහන්සේගේ වචනේ කියන. උන්වහන්සේ බය අයට හදවතේ ආශාව සඵලවත් කරනසේක. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ඔබ නිතර දෙවේලේ යාඥා කරනවා වගේම දෙවියන් වහන්සේට බය ඇතුව සිටින අතුරු මාර්ග සඵලත්වයේ සඳහා තෝරගන්නට එපා. ගොඩක් අවස්ථාවලදී මේ වර්තමාන යුගය අපිට අතුරු මාර්ග හඳුන්වලා දෙනවා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය හිමි කරගන්නේ කෙසේද කියලා. ඒක ව්‍යාපාරික ලෝකයක් හැටියට අද දේව රාජ්‍යයේ සේවය දියත් කරලා තිබෙනවා. මේකට මම හරිම විරුද්ධයි. ජේසුස් වහන්සේගේ නාමය කවුරුත් විකුණගෙන කන්න බෑ. තමාගේ බඩවියතට ජේසුස් වහන්සේගේ අනර්ග නාමය, ප්‍රේමාන්විත නාමය විකුණන්නට බෑ. නිසාද දෙවියන් වහන්සේගේ වචනේ පනතේ උන්වහන්සේ සඳහන් කරනවා මාගේ නාමය නිකරුණේ පාවිච්චි කරන අයට උන්වහන්සේ විරුද්ධයි කියලා. ඔබ දන්නවනේ නිකරුණේ පාවිච්චි කරන්නේ මොකක්ද කියලා? යේසුස් වහන්සේ කිව්වා දෙවියන් වහන්සේ මට මඟ පෙන්වුවා, දෙවියන් වහන්සේ මට මේක එළිදරව් කළා කියලා. ඔබගේ අතුරු මාර්ග සඳහා දෙවියන් වහන්සේගේ නාමය අයිතු ලෙස පාවිච්චි කරන්න එපා. පනතේ සඳහන් වෙන ඒ සියලුම කාරණා ඔබගේ ජීවිතයට පැමිණෙයි කියන එක අමතක කරන්න එපා.
ප්‍රවේශමේ අපිට කිසි අයිතියක් නැහැ දෙවියන් වහන්සේගේ නාමය පාවිච්චි කරන්න. නිකරුණේ පාවිච්චි කරන්න. අදාළ දේ දේව වචනයෙන් උපුටාගෙන කතා කරන්න. වචනේ හැටියට කතා කරන්න. වචනේ හැටියට සේවය කරන්න. මෙන්න බලන්න ඊළඟට 107 වෙනි ගීතාවලිය 140:10 අශ්වයාගේ ශක්තියට උන්වහන්සේ ප්‍රිය නොවනසේක. අශ්වයාගේ තියෙන ස්ටැමිනා එක අශ්වයා වගේ වේගයෙන් වැඩ කරනවා. ඒ කියන්නේ බලාපොරොත්තු සියල්ල අශ්වයා කරේ. ඊළඟ වචනේ බලන්න. අශ්වයා කෙරෙහි අශ්වයාගේ ශක්තියට උන්වහන්සේ ප්‍රිය නොවනසේක. මිනිසෙකුගේ පාදයන්හි උන්වහන්සේට ප්‍රසන්නයක් නැත. ස්වාමින් වහන්සේ තමන් කෙරෙහි බය ඇත්තන්ට තමන්ගේ කරුණාව ගැන බලා සිටින්නට ප්‍රසන්න වනසේක. දැන් අශ්වයාගේ ශක්තිය කියලා කියනකොට තමාගේ හැකියාව සැප සම්පත් දන්නවන්නේ තමාගේ දේවල් වැඩ පෙන්නන අයගේ. දෙවියන් වහන්සේ ප්‍රසන්න නැල්ලු. ඒ වගේම ස්වාමින් වහන්සේ මිනිසෙකුගේ පාදයන් උන්වහන්සේට ප්‍රසන්නයක්වත් නැත. දැන් ඒ කියන්නේ වටපිටාව බාහිරේ තියෙන දේවල් වලට දෙවියන් වහන්සේ ප්‍රසන්නක් නැහැ. තමාගේ වැඩ තමාගේ කකුලෙන් හිටගෙන තමාට පුළුවන් වැඩ පෙන්වන අයටත් උන්වහන්සේ ප්‍රසන්න නැහැ. පදේ කියනවා ස්වාමින් වහන්සේ තමන් කෙරෙහි බය ඇත්තන්ට තමන්ගේ කරුණාව ගැන බලා සිටින්නට ප්‍රසන්න වනසේක. සෙනෙහවන්ත මගේ සහෝදරයා සහෝදරී. ඒ වගේම ඔබ බය වෙන්න එපා. ගොඩක් වෙලාවට අපි ගැන අපේ හැකියාව ගැන අපගේ දක්ෂතාවය ගැන අපගේ තාලන්තය ගැන අපි ගොඩක් පාරට්ටු කරගන්නවා. හොඳ ගායකයෙක් හොඳ දේශකයෙක් අපි නෑ. ඒ වගේම අපි වටපිටාවේ තියෙන සැප සම්පත් ගැන අපි අශ්‍රය ගැන අපි කතා කරනවා. ඒ වගේම දෙවියන් වහන්සේ ඒ වගේම නිය ප්‍රසන්න වෙන්නේ. අද ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද? දේව රාජ්‍ය ලොකු ගොඩ නැගිලා. අපිගේ ලොකු කර්මපල්ලි අපේ. ඔව්. අපේ මේ ලංකාවට ගැලවීම එන්නේ අපි හරහා. ගොඩක් අය කියනවා. දෙවියන් වහන්සේ ඒව නෙවෙයි ප්‍රසන්න වෙන්නේ. දෙවියන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ තමා කෙරෙහි බය ඇත්තන්ට උන්වහන්සේ ප්‍රසන්නයි. ඒ වගේම උන්වහන්සේගේ කරුණාව ගැන බලා සිටින්නන්ට උන්වහන්සේ ප්‍රසන්නයි. සෑමදා උදෑසන නැගිට උන්වහන්සේගේ කරුණාව අලුත්ව තිබෙන කරුණාව කෙරෙහි බලා සිටින මනුස්සයාට දෙවියන් වහන්සේ ප්‍රසන්නයි. දෙවියන් වහන්සේට බය මනුස්සයාට දෙවියන් වහන්සේ ප්‍රසන්නයි. දේව අභිමුඛයට ඇවිල්ලා කිසි බයක් නැතුව දේව බයක් නැතුව දෙවියන් වහන්සේව පැත්තකට තියලා තමාගේ හැකියාවෙන් වැඩ කරන සියලු දෙනාම මේ වචනය අසනකොට ප්‍රවේශමෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත කෙලෙස ඉටු වේද කියන එක මම දන්නේ නැහැ. ඉතින් දේව වචනය ගැනයි මම ඔබට කියා දෙන්නේ. ඉතින් අශ්වයාගේ විශ්මේෂ ශක්තිය හමුදා සෙබලාගේ පාදයට ආසා නොකරනසේක උන්වහන්සේ. නමුත් උන්වහන්සේට බය ඇත්තන්ට අපට උන්වහන්සේ කරුණාව ලබා දෙනසේක. හිතෝපදේශ 1:9 මෙන්න ඊළඟ වචනේ මම වේගෙන් යනවා අද දෙවියන් වහන්සේගේ වචනේ කියවගෙන. ඉතින් ඔබත් ගලපලා බලන්න 1:29 කුමක්ද කියන්නේ කියලා. පද කියවනකොට ගොඩක් බය හිතෙනවා මට. මක්නිසාද ਉਹ දැනගැනීමට ද්වේෂ කොට ස්වාමින් වහන්සේ කෙරෙහි බය වීම තෝරා නොගෙන සිටියෝය. කවුද මේ ඉස්සරහ පදේ කිව්වනම් ඔබට දකින්න පුළුවන්. මම ඕනම් 30 කිව්වනම් ඔහු මාගේ දැනුමතුකමට මුළුමනින්ම අප්‍රසන්න වී මාගේ සියලු අවවාද සුළු කළෝය. එබැවින් ඔහු තමුන්ගේම ක්‍රියාවල ඵල ලබන්නෝය. 30:31. එහෙනම් පළවෙනි කාරණය මක්නිසාද ඔහු දැනගැන්මට ද්වේෂ කොට ස්වාමින් වහන්සේගේ බය වීම තෝරා නොගෙන සිටියෝය. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේට බය වීම කියන එක අපි විසින් තෝරාගත යුතු දෙයක්. අපි බය වෙනවද නැද්ද කියන එක ඔබ බය වෙනවද නැද්ද කියන එක ඒක ඔබගේ කැමැත්තක්. අපේ දෙවියන් වහන්සේ සර්ව බලධාරී බව, උන්වහන්සේ මේ විශ්වයේ මැවුම් කරුවාණන් බව, යේසුස් වහන්සේගේ නාමයෙන් ගැලවීම ලබා උන්වහන්සේගේ ලේබලින් සෝදලා
පියාණන් පුත්‍රයාණන් සුද්ධාත්මන් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම ලැබූ ඔබ දේව දරුවෙක් හැටියට දේව අභිමුඛයේ වාඩි වෙලා ඉන්නවා නම් ඔබගේ තෝරා ගැනීම විය යුත්තේ දෙවියන් වහන්සේට බය වීම මිස ඔබගේ හැකියාව නොව. බොහෝ අවස්ථාවලදී අපගේ අත්දැකීම් මත අපගේ හැකියාවන් මත අපි පතිත වෙනවා. මෙතන කියනවා දෙවියන් වහන්සේව ඔවුන් තෝරා නොගෙන සිටියෝය. ඔබ දෙවියන් වහන්සේගේ බය වීම තෝරාගෙන ඉන්නේ. ඒක තෝරා ගැනීමක් ඒක අනිවාර්යයි. අපේ ජීවිතයේ තිබිය යුතුම කාරණයක්. ඉතින් සම්බුදුන්ට බය වීම තෝරා නොගත්තෝය. 29:25 හිතෝපදේශ 29:25 බයිබල් පද කීපයක් තියෙනවා. මම අද කියවන්නට යනවා. ඒ කියල්ලම 29:25 කුමක්ද කියන්නේ? අපි කියවල බලමු වචනය පැහැදිලිව. මනුෂ්‍යයාට බය වීම මලපතක්ය. ඒ ස්වාමීන් වහන්සේ කෙරේ විශ්වාස කරන්න සුරක්ෂිතව සිටී. අපි ගොඩක් අය මනුෂ්‍යයන්ට බයයි. අපි පාස්ටර්ට බයයි. අපි මනුෂ්‍යයාට බයයි. දෙවියන් වහන්සේට බය නැහැ. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය ඔබ බය වෙලා ඉන්න පුද්ගලයා ඔබ දකින්නකොට විතරයි. නමුත් දෙවියන් වහන්සේ පැය 24ම ඔබ වට කරගෙන ඉන්නවා කියන එක ඔබ අමතක කරන්න එපා. එසේ වීනම් මිනිස්යාට බය වෙන එක මලපතක් කියලා දේව වචනේ කියනවා. මෙතන ලස්සට කියනවා බලන්නකෝ මිනිස්යාට බය වීම බලපතක් කිය. ඒ ස්වාමීන් වහන්සේ කෙරේ විශ්වාස කරන්න සුරක්ෂිතව සිටී. දෙවියන් වහන්සේට ගෞරව කරන මිනිස්යාට කිසි අනතුරක් ආපදාවක් ලෙඩක් රෝගයක් වසංගතයක් ලං වෙන්නේ නැහැ. මක්නිසාද ඔහු දෙවියන් වහන්සේගේ පියාපත් සෙවණේ ඔහු සුරක්ෂිතව සිටින නිසා. ඔහු සුරක්ෂිතයි. ඔබ බය වෙන්නේ මිනිස්යාටද දෙවියන් වහන්සේටද? අද ගොඩක් අය දේවස්ථානයේ දේව සභාවට සබත් දවසේ රැස් වෙන්නේ ඇයි? පාලකවරයාට බය නිසා. දෙවියන් වහන්සේට බය නෙවෙයි. නමස්කාරයේදී දෑත් ඔසවලා නමස්කාර කරන්නේ ඇයි? නමස්කාර මඟ පෙන්නෙක් කෙනා වණී කියලා. එහෙම නැත්නම් සභාව දකී කියන ලැජ්ජාවෙන් සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය ඔබ අමතක කළා නොවේද? ඔබගේ දෙවියන් වහන්සේ ඔබ දෙස බලා සිටිනවා කියන එක. ඔබේ ජීවිතේ ඔබ දෙවියන් වහන්සේට බය වීම ආරම්භ කරන තුරු ඔබ දෙවියන් වහන්සේගේ සිකියුරිටි zone එකේ ආරක්ෂිත කලාපයෙන් ඔබ ඉවත් වෙලා සිටින්නේ. ඒ නිසා සතුරාගේ පහර දීම ඕනම වෙලාවක ඔබට සිදු වෙන්නට පුළුවන්. ඒ නිසා ඊ타ත්ම ආදරෙන් කාරුණිකව මම ඔබගෙන් ඉල්ලා සිටිනවා දෙවියන් වහන්සේගේ බය වීම නැමැති උන්වහන්සේගේ ආරක්ෂා කලාපය තුළට ඔබ ඇතුල් වෙන්න. දෙවියන් වහන්සේට බය වී සිටින විට ඔබව සුරක්ෂිත කිරීම සඳහා ස්වර්ග රාජ්‍යයේ දේවදූත සේනාව ඔබ වට කරගෙන සිටිනවා. ඔබ කතා කරන වචන, ඔබගේ සිතුවිලි, ඔබගේ ගමන, ඔබගේ දැක්ම දෙවියන් වහන්සේට බයව ඉෂ්ට කරන්න. ඉගෙන තව ස්වල්ප එකක් මම ඔබට කතා කරන්න කැමති. කාලයේ අනුව මම මේ කාරණාවන් ඔබත් එක්ක බෙදා ගන්නවා. ඇයි කිව්වොත් අපි කවදාවත් දෙවියන් වහන්සේට බය තියෙනවා නම් තවත් කෙනෙක්ව අපි විවේචනයට ලක් කරන්නේ. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය අද ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ විවාහ වෙච්ච වෙන්න පුළුවන්, විවාහ නොවෙච්ච වෙන්න පුළුවන්. සියලු දෙනාට දෙවියන් වහන්සේ ගැන තියෙන කිසි බයක් නැහැ. උන්ගේ හිතු මතේ උන් ජීවත් වෙන්නට ආරම්භ කරලා ඉවරයි. මේ වෙනකොට ජෙසබෙල්ගේ ආත්මය සභාව තුල ක්‍රියාත්මක වෙනවා කියන එක අමතක කරන්න එපා. ඔබගේ පවුලේ සමාජිකයන් තුල ක්‍රියාත්මක වෙනවා. අද සභාවේ ගැලවීම ලැබූ සුද්ධවන්තයන් කියන නාමයේ දරන අය තුල මේ ජෙසබෙල්ගේ ආත්මය ක්‍රියාත්මක වෙනවා. අද දෙවියන් වහන්සේ වෙනුවෙන් සේවය කරන දෙවියන් වහන්සේ බලගතු ලෙස පාවිච්චි කරපු ඒ දේව වාජන නාසගේ පාත්‍ර අද සුළු කොට හැල්ලුවට ලක් වෙන තැනට ඒ ආත්මය ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන අනිවාර්යෙන්ම එන්නා වූ අම්මාගේ දේශනාවේදී මම ඔබට කතා කරන්නට සූදානම් වෙනවා. මම දන්නවා ගොඩක් අය අහලා ඇති ශ්‍රී ලංකාවේ ඉන්න ඉතාමත්ම ප්‍රසිද්ධ දෙවියන් වහන්සේ විසින් ඉතාමත් අනර්ග ලෙස පාවිච්චි කරන දෙවියන් වහන්සේගේ වචනේ උගන්වන්නා වූ
දේව ධර්මාචාර්යවරයෙක් ලෝක ප්‍රසිද්ධ තැනැත්තෙක් එතුමා. මම ඉතාමත් ගෞරවයෙන් මම එතුමාගේ නම කියන්නට එතුමාගෙන් මම අවසර ඉල්ලනවා. අයිකුව මම බයිබලයේ අධ්‍යයනය කළේ ගැඹුර ඉගෙන ගත්තේ එතුමාගෙන් සජීවීව මූණට මූණලා නොවේ එතුමාගේ YouTube channel එකේ එතුමාගේ ඉගැන්වීම් හරහා. මේ ජෙසබෙල් ගැන උගන්වන්නට හැකියාව තිබෙන එක පාලකතුමෙක් එතුමා කියලා මම විශ්වාස කරනවා. නමින් ආචාර්ය සුරේෂ් රාමචන්ද්‍රන් කියලා එතුමාට අපි ආදරයෙන් කියන නම. ශ්‍රී ලංකාවේ බෞද්ධරයක් සිංහල භාෂාවේ දේව ධර්මයේ ආධාරන්නේ මම හිතනවා එතුමාගෙන් කියලා. එතුමා මේ ජෙසබෙල් කියන ආත්මය ගැන ඉතාමත් අලංකාර ඉගැන්වීමක් ලබා දී තිබෙනවා. ඔබට අවශ්‍ය නම් එතුමාගේ අධ්‍යයනය ගන්නට ඒ නම ඔබ ටයිප් කරා නම් YouTube එකට ගිහිල්ලා ඔබට හොඳ ඉගැන්වීමක් ගන්න පුළුවන් මේ ජෙසබෙල් ගැන. අද මේ අන්තිම කාලේ සභාව තුල ක්‍රියාත්මක වෙන්නේ මේ ජෙසබෙල්ගේ ආත්මය තමයි. මට කියනකොටම ඇඬෙනවා දුකක් දැනෙනවා. මම කිව්වොත් එහෙම අද ජෙසබෙල්ගේ ආත්මය අපගේ ඇස් සමුවේ ක්‍රියාත්මක වෙනවා. අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. අධ්‍යයනය කරන්න හැම දේව දරුවෙක්ම මම හිතනවා YouTube එකට ගිහිල්ලා ගීතිකා අහනවා, නමස්කාරය අහනවා. එහෙම නැත්නම් සඵලත්වය ගැන අහනවා. කොහොමද සල්ලි වැඩි කරගන්නේ කියලා අහනවා. ෆෝන් එක charge කරගන්නේ කොහොමද? රත්තරන් දත් ගන්නෙ කොහොමද? රත්තරන් gold dust එක ගන්නෙ කොහොමද? hina වෙන ආත්මය කොහෙද කියලා ඉගෙන ගන්නවා. ඒ කාලකන්ණි වෙලාව අයින් කරලා දාලා දේව වචනේ ඉගෙන ගන්නට දේව දරුවන් උත්සුක වෙන්න. ඒ වගේම ඔබගේ දූ දරුවන් ඒ ගේම් එකට ගිහිල්ලා ගේම් ගහනවා පැය ගානකින්. ඒ ෆෝන් එක අරන් පොළවේ ගහන්න. එහෙම නැත්නම් ඒ දරුවට කියන්න අනිවාර්යෙන් ඇවිල්ලා මේක ඉගෙන ගන්න කියලා. ඒගොල්ලන්ගේ ජීවිතය ආශිර්වාදයටපත් වේ. ඔබගේ ස්වාමි පුරුෂයා, ඔබගේ භාර්යාව, ඔබගේ දූ දරුවන්, ඔබගේ පවුල කියන ඒ සමාගම ආරක්ෂා කරගැනීමේ වගකීම ඔබ සතුයි. ඇයිද කිව්වොත් එහෙම මේ පවුල් සමාගම් සමිතිය තුළට තමයි මේ ඉසබෙල්ගේ ආත්මය ඇතුල් වෙලා තියෙන්නේ. ඇයි කිව්වොත් අපි මිනිස්යන්ට බයයි, දෙවියන් වහන්සේට බය නැහැ. අපි මිනිස්යන්ව ප්‍රසන්න කරන්න උත්සාහ කරනවා. දෙවියන් වහන්සේගේ කරුණාව ලබා ගන්නට අපි අපෝසත් වෙනවා. මේ කාරණාවන් මේවා තුල දියත් කරන්නේ කවුද කියන එක ඔබ අවබෝධ කරගත යුතුයි. මේ ජෙසබෙල් දැන් වැඩ පෙන්වන කාලය ඇවිල්ලා තිබෙන්නේ. ਉਹ පවුල් වල විතරක් නෙවෙයි, සභාවේ නායකයන් තුල ක්‍රියාත්මක වෙනවා. රටේ ප්‍රබලයන් තුල ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඉතිහාසය ඉගෙන ගන්න. ඉතින් ඔබට ඒ ගැන මම හිතනවා සභාව මගේ channel එක හරහා ඔබට ඒ ගැන එතුමාගේ ඉගැන්වීමක් ඇතුළත් කරගෙන දෙවියන් වහන්සේ මට දුන්න එළිදරව්වත් එක්ක ඔබට කතා කරන්න මම සූදානම් වෙනවා. ඉතින් දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ වගේ ගුරුවරු අපිට දීලා තියෙන නිසා. ඒ ගුරුවරු වෙනුවෙන් යාඥා කරමු. මෙන්න ස්වාමින් වහන්සේට බය තිබෙනවා නම් අපි මිනිස්යන්ට බය නැහැ. මන්ද අපි වැරදි කරන්නේ නැත. අපගේ මාර්ගය කෙලින් යහපත්ව ඇත. සිතුවිලි චේතනා පිරිසුදුයි. එබැවින් අපි කාටවත් බය නැහැ. මිනිස්යන්ට බය වෙන්නේ ඇයි? වැරදි කරා නම් බයයි. අපි වැරදි කරා නම් බයයි. අපි වැරදි කරලා නැහැ. අපගේ මාර්ගයේ කෙලින් කාගේවත් තහනම් ගෙඩි කන්න තහනම් මාර්ගයේ අපි තහනම් හොයන් වලට අපි ගිහිල්ලා නැහැ. විවෘත ගේට්ටුවෙන් ගමන් කරන්න ඕන අපි. ඇයි අපි පිටිපස්සේ වැටෙන් පැනලා යන්න ඕනේ? එහෙම ගියා නම් අපි බය වෙන්න ඕනේ. ඒ වගේම අපගේ සේවය අපි හරියට කරනවා නම් අපගේ ව්‍යාපාරයේ වෙළඳාම රැකියාව අල්ලසක් ගන්න නැතුව වංචා කරන්නේ නැතුව කිසිවෙක්ව රවට්ටන්න නැතුව අපගේ ක්‍රියාවන් කරනවා නම් අපි ඇයි බය? අපි කෙලින් අපි යහපත්ව ඇත. සිතවිලි කවදාවත් අපි කාවත් කියන විනාශයක් ගැන හිතලා නැහැ. කිසි කෙනෙක් නැති වෙන්න ඕනේ කියලා හිතලා නැහැ. ඒ නිසා සිතවිලි පිරිසුදුයි. ගොඩනගන්න ඕනේ කියන එක අපේ ජීවිතේ තියෙනවා. සම කෙනාට උදව් කරන්න, උපකාර කරන්න ඕනේ කියන චේතනාව තියෙන නිසා අපි කාටවත් බය නැහැ. පිරිසුදුයි. චේතනා පිරිසුදුයි. එබැවින් අපි කාටවත් බය නැහැ. ඒ නිසා අපි මිනිස්යන්ට බය නැති නිසා මලපතක් අපි ළඟට වෙන්නේ නැහැ. ඒකෝ අපි දෙවියන් වහන්සේට හෘද සාක්ෂියක් ඇතුව බය ඇතුව ජීවත් වෙන නිසා. සමහර විට හිතන්න පුළුවන් මේ කතා කරන මිනිස්සයා මෙච්චර සුද්ධකමක් ඇති පුද්ගලයෙක්ද මෙහෙම කතා කරන්නේ කියලා. අතීතයක් තිබුණා. අපේ ජීවිතයේ අතීතයක් කියලා එකක් තිබුණා. ඒක පිරිසිදු නැහැ. ඒ වෙලාවේ චේතනාවන් පිරිසිදු තිබුණේ නැහැ. අපගේ මාර්ගයන් පිරිසිදු තිබුණේ නැහැ. මේ දැත් අපිරිසිදුයි. මේ ඇස් අපිරිසිදුයි.
නමුත් ක්‍රිස්තුස් වහන්සේ තුල ගැලවීම කියන තැනට ආවට පස්සේ ඔබ හිතන්න පුළුවන් මේ වැදගත් ගැලවීම ලැබුවේ කියලා. ක්‍රිස්තුස් වහන්සේ තුල අවසානයේ දක්වා ස්ථීරව සිටින මනුෂ්‍යයා තමයි ගැලවීම ලබන්නේ කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියන. අපි ක්‍රිස්තුනුවා කියන නම දරා ගන්න පුළුවන්. සැබවින්ම ක්‍රිස්තුස් වහන්සේට ලංුනේ කවදද කියන එක ඔබත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපගේ යටගියාව අපිරිසිදුයි ක්‍රිස්තුස් වහන්සේ සමග අපි ඒවා වලලලා තියෙන්නේ. දැන් ජීවත් වෙන්නේ මම නොවේ මා තුල ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වනසේක. මගේ අතීතයේ ක්‍රියාවන් ගැන හිතලා මම හැම පැයෙම හැම විනාඩියෙම මම ලැජ්ජාවටපත් වෙනවා. සිගරට් එකක් බොනකොට මාර උචාරුයි අම්මේ පිරිමිකම ඔළුවේ දිනවා වගේ. හැබැයි දැන් තමයි තේරෙන්නේ අඟලක් මේ අඩි දෙකක් තුනක් ඇවිදිනකොට හති දානවා. ලැජ්ජයි. මේ ටෝනිගේ මූණ බලනකොට එදා ව්‍යාපාරික ලෝකේ හිටපු කට්ටිය හිතනවා තියටි අපෙත් එක්ක බෝතලෙක අහපු මෙනියා නේද ඔය දේශනා කරන්නේ කියලා. ඔව් සහෝදරයා සහෝදරිය. ඒකේ රසත් මම දන්නවා ඒකේ විනාශයත් මම දන්නවා. ඒකයි මම ඔබට පුන කියන්නේ. ඔබ ප්‍රවේශම් වෙන්න. දෙවියන් වහන්සේට බය වෙන්න. ගැලවීම ලබලාමදි. ගැලවීම කියන එක අපිට පේන්නේ නැහැ. ඔබ ගැලවීම ලබලාද නැද්ද කියන එක දන්නේ දෙවියන් වහන්සේ විතරයි. ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේට බයද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඔබ විතරයි දන්නේ. රඟපාන්න පුළුවන්. කිතුණුවන් තමයි ප්‍රසිද්ධ සුපිරිම නළුවෝ. ඔබ දෙවියන් වහන්සේට බයයිද කියන එක ඔබ තේරුම් ගන්න. මිනිස්යන්ට බය වෙන්න අවශ්‍ය වීමක් අපට අවශ්‍ය වෙන්නේ නැහැ. මිනිස්යාට බය වීම යනු අපට විනාශය ගෙන දෙයි. ගීතාවලිය 34:11 ගීතාවලිය 34:11 මොනවද කියන්නේ? අපි කියමු. ගීතාවලිය 34:11 දෙවියන් වහන්සේගේ බය වීම ගැන අපට උගන්වනවා. මොකක්ද කියලා දෙන්නේ බලමු. දරුවනි එව් මට කන් දෙව්. ස්වාමින් වහන්සේ කෙරෙහි බය වීම තොපිට උගන්වන්නේ නෙමෙයි. කවුද මේ කියන්නේ? දෙවියන් වහන්සේගේ අභිමුඛේ ඇවිල්ලා එන්න දෙවියන් වහන්සේගේ දරුවනි කතා කරන දරුවනි එව් මට කන් දෙව්. කාටද කන් දෙන්න? දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේට කන් දෙන්න. ස්වාමින් වහන්සේ කෙරෙහි බය වීම තොපිට උගන්වන්නේ නෙමෙයි. ලස්සන වචනයක් මේ තොපිට කියන වචනය අද ගොඩක් අය පාවිච්චි කරන්නේ හෑන්ඩ්ලෝට ලක් කරන්නේ නැහැ. ඊට දේව වචනේ ලියනකොට ඒ ආකාරයෙන් තමයි ලියලා දෙන්නේ. රජකාලේ සිංහල වචන තොපි බොලව් තොපිට මං කියලා දෙන්න. කවුද කියන්නේ? සුද්ධාත්මයන් වහන්සේ. ඊ타ත්ම ආනුභාවයෙන් උන්වහන්සේ කියනවා. දෙවියන් වහන්සේට බය වීම ඔබ ඉගෙන ගන්න ඔබගේ දූ දරුවන්ට උගන්වන්න. මේන් අප තේරුම් ගත යුත්තේ කාරණේ නම් අපිට සමිඳුන්ගෙන් ඉගැන්වීමක් තිබෙනවා. නාසිකේන උගන්වනවා කියලා අපි ඉගෙන ගත යුතුයි. දේව වචනේ තුලින් දේව අභිමුඛයෙන් දේව හඬින් අපි ඉගෙන ගත යුතුයි. නාසික උගන්වන්න යමක් තිබෙනවා. එපමණක් නොවේ ස්වාමින් වහන්සේ අපගේ සියල්ල දකිනවා. අයි දෙවියන් වහන්සේ කියන්නේ අපිට හංගන්න බෑ කිසි දෙයක්. දෙවියන් වහන්සේ සියලු දේව දකිනවා කියන එක විතරක් ඔබ අමතක කරන්න එපා. මෙන්න බලන්න 139 වෙනි ගීතාවලිය. සියල්ල දකින සමිඳුන් මෙම දැනුම බහුතරයකට නැහැ. ඒ නිසායි බය නැත්තේ. එබැවින් උන්වහන්සේට බය නැහැ. කියන්නේ අපිට මේක තේරුමක් නැහැ. බහුතරයකට තේරුමක් නැහැ. දෙවියන් වහන්සේ සියල්ල දකිනවා කියන ඒ අවබෝධය නැහැ. ඒකනේ මෙච්චර සෙල්ලම්දාන්නේ. මෙන්න බලන්න වචන 139 වෙනි ගීතාවලිය. ස්වාමිනී ඔබට මා විමසා බලා දැනගත්සේක. ඔබ මාගේ හිඳහිමද නැගිටීමද දන්නාසේක. දුරදීම මාගේ සිතුවිලි ඔබට තේරේ. ඔබ මාගේ ගමනත් ඒ වගේම සයනයත් විමසා බලනසේක. මාගේ සියලු මාර්ග දැනගෙන සිටිනසේක. මක්නිසාද ස්වාමිනී මම මුළුමනින්ම නොදන්නා වූ කිසි වචනයක් මාගේ දිවේ නැත්තේය. ඉදිරියෙන්ද පස්සෙන්ද ඔබ මා වට කරමින් ඔබගේ හස්තය මා පිට තැබුසේක. මෙවැනි ඥානය මට අතිශය පුදුමය. ඒ උසස්ය ඊට ළඟා වෙන්නට නොහැකි වෙමි. ඔබගේ ආත්මය කෙරෙන් කොතනට යන්නේම්ද? ඔබ ඉදිරියෙන් කොතනට පලා යන්නේම්ද? මම ස්වර්ගයට නැගිනමි නමුත් ඔබ එහිය. ශේලොෙහි මාගේ යහන පිළියෙල කෙරෙමි නමුත් ඔබ එහිය. මා අරුණ පියාපත් ගොස් මෝදේ ඊතා දුර කෙලවර විසුවත් එහිදී ඔබගේ හස්තය මට මඟ පෙන්වන්නේය. ඔබගේ දකුණු හස්තය මා අල්ලා ගන්නේය. කොහොමද මේ කියන්නේ ගීතිකාකාරයා?
මම පියාපත්වල නැගලා සාගරෙන් එතර ෆ්ලයිට් එකේ නැගලා කොයි රටේ ගිහිල්ලා ඔයා හිටියා දෙවියන් වහන්සේ ඔබව දකින්න. ඔබට සැඟවෙන්න තැනක් නැහැ. ඔබට පව් කරලා හැංගෙන්න විදියක් නැහැ. අනිවාර්යෙන්ම දෙවියන් වහන්සේට ගණන් දිය යුතු කාලය තිබෙනවා. ප්‍රවේශමෙන් මේ පද කියවලා බලන්න වචනේ කොච්චර පැහැදිලිව ඔබට උගන්වනවද කියලා. ඒ නිසා අපි ප්‍රවේශම් විය යුතුයි. හරිද? තාමත් ප්‍රවේශම් වෙන්න ඕනේ. ඉතින් ගොඩක් අපි නොසලකා හරිනවා දෙවියන් වහන්සේගේ අභිමුඛය අව탁සීරු කරනවා සුළු කොට හිතනවා මේක හරිම වැරදි. මෙන්න බලන්න හිතෝපදේශ දෙවනි පරිච්ඡේදයේ 1 සිට 5 දක්වා මාගේ පුත්‍රය නුඹගේ මාර්ගය මාගේ පුත්‍රය නුඹ මාගේ කීම් පිළිගෙන මාගේ ආඥා නුඹ වෙත තබාගෙන ප්‍රඥාවට අහුම්කම් දී ඥානයට නුඹේ සිත යොමු කරන්නෙහි නම් එසේය නුඹේ නුවණට හඬකසා ඥානයට නුඹේ ශබ්දය නගන්නේ නම් නුඹ රිදීමෙන් ඇය සොයා නිදානය ගැන මෙන් ඇය ගැන විභාග කරන්නෙහි නම් නුඹ ස්වාමින් වහන්සේ කෙරේ බයවීම තේරුම් ගන්නේය දෙවියන් වහන්සේ හැඳින ගැනීමට පැමිණෙන්නේය. ප්‍රඥාව නුවණ දේව අභිමුඛය දෙවියන් වහන්සේගේ වචනය කියවීම දේව අභිමුඛයේ මෙනෙහි කිරීම දේව අභිමුඛයේ රැඳී සිටීම දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම ප්‍රඥාව සෙවීම දැනුම සම්බ කර ගැනීම නුඹට දෙවියන් වහන්සේට බය වීම කුමක්ද කියන එක නුඹට තේරුම් ගන්නවා ඇත. ඒ විට නුඹ දෙවියන් වහන්සේට ලං වෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනේ ඊටම පැහැදිලි. දැනුම කියන එක මේ ලෝකයෙන් නුඹ ගන්නවා. දැනුම කියන එක ලැබෙන්නේ මේ ලෝකයෙන්. නුඹ ප්‍රඥාව නුඹට ලැබෙන්නේ ස්වර්ගයෙන්. දැනුම සාමාන්‍ය සියලු දෙනාටම ලබා ගන්නට පුළුවන්. නුඹ ප්‍රඥාව කියන එක දේව අභිමුඛයේ රැඳී සිට දෙවියන් වහන්සේට බය වීම තුලින් නුඹ ලබා ගන්නා කාරණයක්. ඇයිද කිව්වොත් එම දේව වචනේ කියනවා ස්වාමින් වහන්සේට බය වීම ප්‍රඥාවේ පටන් ගන්නමයි කියලා. ගොඩක් දරුවන් දිහා බලලා කියන ඒ දරුවා හරි මෝඩයි. කිසි දෙයක් තේරුම් ගන්න බෑ කියලා. මේ ලෝකේ මිනිසයන් කියන කතාව නුඹ මෝඩකමට බෙහෙතක් නැහැ කියලා කියනවා. සේනවන්ත සහෝදරයා සහෝදරී දේව වචනේ කියවන මිනිසෙක් ඇටියට මම ඔබට කියන්නම් මෝඩකමට බෙහෙතක් තියෙනවා. ඒක තමයි දෙවියන් වහන්සේට බය වෙන දරුවා ප්‍රඥාවන්තයි. Fear of Lord. දෙවියන් වහන්සේට බය වීම ඔබට wisdom එක නැත්නම් ප්‍රඥාව ගෙනත් දෙනවා. ඒක ස්වර්ගයෙන් පැමිණෙන්නේ ලෝකේ දැනුමටයි ප්‍රඥාවයි අතර තියෙන වෙනස නම් ඔබගේ ලෝකේ දැනුමේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඇති පුද්ගලයා ළඟට ලං වෙන්නට බෑ. දැනුම ළඟා කර ගැනීම තුළින් දෙවියන් වහන්සේ දේව බය හඳුනා ගත්තෝය. ඒ කියන්නේ ප්‍රඥාව ලං කර ගැනීම තුළින් දෙවියන් වහන්සේගේ බය ඔබට හඳුනා ගන්නට පුළුවන්. හිතෝපදේශ 8:13 8:13 8වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය. ස්වාමීන් වහන්සේ කෙරෙහි බය වීම නම් නපුරට ද්වේෂ කිරීමයි. උඩඟුකමට අහංකාරයට නපුරු මාර්ගයට ප්‍රයෝග මුඛයට ද්වේෂ කිරීමයි. ඒක ඉතාමත් ලස්සන වචනයක්. නපුරට ද්වේෂ කිරීම ස්වාමීන් වහන්සේට බය වීමයි. නපුරට මේ ජීවිතේ තිබෙන නපුරු කාරණා කීපයක් කියන්න. උඩඟුකම අභක්තිය ගෙන දෙයි. ඒක අභක්තිය දෙමළෙන් තේරු කරනවා නම් ඒකට කියන තිමුරු නැත්නම් කොළුපු යාරේ මදිකාද අකන්දේ. මේ උඩඟුකම කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මේක නිකන් අර දන්නවනේ ඔයගොල්ලෝ අර මේ ගුණයින්නේ ගුණාව ලියපු ගමන් මෙහෙම කරගෙන යන්නේ ගුණෙක් ඉස්සරහට යනකොට රතු පාට පෙන්නනකොට එහෙම ඒ වගේලු උඩඟු මනුස්සයා ගාගෙන ගසාගෙන යන්නේ. ඒ වගේම තෙල වැඩි ලූලුයි. මේ දීලා තියෙන උඩඟුකමට දීලා තියෙන මේ පැහැදිලිතාවය තමයි මම මේ කියන්නේ. කවුරු කිසි කෙනෙක්ව ගණන් ගන්නෑ නැහැ. සලකන්න කාටවත් එයා කවුද මට මේ කියන්නේ? මෙයා කවුද මට මේ කියන්නේ?
බය නැතිකම නොසලකීකමකම කියනවා තාත්තා කතා යන්නේ කියන්නේ තාත්තා. දැන් කියන්නේ තාත්තට චමින්ද කියලා. වයසයිනේ. මතක තියාගන්න මේ චමින්දලා තමයි ඔයගොල්ලෝ මෙච්චර දුරට ගෙනාවේ කියප එක. සිල්වා එනවා. ඒ කියන්නේ වයසක අයට කියන්නේ මේ. තරුණ සහෝදර සහෝදරියනි ප්‍රවේශමෙන් මං කියන්නම් ඊළඟට වෙන්න යන දේ. අහංකාරය මේක නපුර. ඒ වගේම ප්‍රයෝගිකාරී මුඛය මේ කට නිසාමයි විනාශේ. කිසි බයක් නැහැ. ඔයේ කඩලා අරිනවා කටේ එනවා ඔක්කොම කියලා දානවා. කිසි බයක් නැහැ. කට ප්‍රවේශම් කරගන්න. ඒ ගැන අපි පස්සේ කතා කරමු. මාගේ ජීවිතය තීරණය කිරීමට මට අයිති නැත. මගේ ජීවිතය තීරණය කරන්න මට අයිති නැහැ. මක් නිසාද මගේ ජීවිතය අයිති මගේ දෙවියන් වහන්සේට. මගේ ජීවිතේ කෙසේ තිබිය යුතුද යන සැලස්ම උන්වහන්සේගේ හස්තේ තිබෙනවා. මගේ දෙවියන් වහන්සේගේ හස්තේ තිබෙන්නේ. ඒ නිසා මගේ ජීවිතේ මට හස්තේ නැහැ, අයිති නැහැ. ඒ නිසා මම ගොඩාක් ප්‍රවේශම් වෙන්නට ඕනේ. මගේ මුඛයේ වචන ගැන, මගේ ක්‍රියාවන් ගැන, මගේ අහංකාරය ගැන. ඉතින් ඒ ගැන ඔබ දන්නවා වැඩියෙන් මට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා හිතෙනවා. ගීතාවලිය 25:12 කියවන්න මේ පදේ කියන්නේ කුමක්ද කියලා අපි බලමු. ස්වාමීන් වහන්සේ කෙරේ බය ඇත්තේ කවරේද? ඔහු විසින් තෝරාගත යුතු මාර්ගය උන්වහන්සේ උගන්වනසේක. යහපත් කාරණයක්. දෙවියන් වහන්සේට බය ඇත්තේ කවරෙක්ද? ඔහු විසින් තෝරාගත යුතු මාර්ගය උන්වහන්සේ උගන්වනසේක. ඔබ දෙවියන් වහන්සේට බයයි නම් ඔබ යා යුතු මාර්ගය දෙවියන් වහන්සේ පේනවා. කිසි හතුරෙකුට බෑ ඔබව පරාජිත මාර්ගයේ ගෙනියන්න. ඇයි කිව්වොත් ඔබ දෙවියන් වහන්සේට බය දරුවෙක් නිසා. ඉතින් මේ ගැන සැලකිලිමත් වෙන්න. අඥානය වගේ වැඩ කරන්න එපා. ඔයගොල්ලන්ගේ කැමැත්තට වැඩ කරන්න එපා. දෙවියන් වහන්සේට බය වී දේව අභිමුඛයේ උන්වහන්සේට බය වීම තෝරා ගන්න යා යුතු මාර්ගය උන්වහන්සේ නොබලට උගන්වනවා ඇති. මෙන්න බලන්න යෙරේමියා 6:16 මේ පද මම ඇයි ගොඩක් ඔයගලන්ට කියන්නේ. මේ දේව වචනේ තුල ඒ බලය තිබෙන නිසා මේ පද ඔබ කියවන අවස්ථාවේදී ඔබ තේරුම් ගන්නවා දෙවියන් වහන්සේ කොතරම් ඔබට ලංව සමීපව කතා කරන සේක්ද කියලා. යෙරේමියා 6:16 නුඹලා මාර්ගවල නැවතී සිට බලා හොඳ වූ මාර්ගයේ කොයි එකද කියා පුරාණ මාවත් ගැන අසාගෙන එහි ඵලයල්ලා එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙයි ස්වාමින් වහන්සේ කියනසේක. නමුත් ඔහු අපි එහි නොයන්නෙමු යයි කිව්වෝය. එයනාසෙන් කියන පුරාණ මාර්ගය ගැන හොයලා බලන්න කියලා. පුරාණ මාර්ගය කියන්නේ අපගේ නායකයෝ, මුතුන් මිත්තෝ, අපගේ ආත්මික ප්‍රොපේතවරු, අනාගත වත්වරු, දෙවියන් වහන්සේගේ ගෝලයෝ, අපොස්තලවරු ගමන් කරපු මාර්ගය අපි සිහි කරන්නට අවශ්‍යයි. එවිට අපි දන්නවා දාවිද් ගිය මාර්ගය කොහොමද? ජොෂුවා ගිය මාර්ගය කොහොමද? මොසස් ගිය මාර්ගය කොහොමද? ආබ්‍රහම්ගේ මාර්ගය කොහොමද? පේතුරුස්, යාකෝබ්, යෝහන්, පවුල්ගේ මාර්ගය කොහොමද කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. අපි පුන කියන්නේ ඔවුන් දෙවියන් වහන්සේට බය වුණේ කෙසේද කියන එක ඔබ ඊටම ප්‍රවේශමේ ඔබ දැනුම් ඉගෙන ගත යුතුයි. ආබ්‍රහම් පිළිබඳව සමිඳුන්ට පොඩි සැකයක් ආවා. සැකයක් නෙවෙයි. උන්වහන්සේ ඔහු ගැන තෝරලා බලනවා. ඉතින් ඒ ගැන ඔබට වචනයක් කියලා මම ඉදිරියට යන්න කැමතියි. උත්පත්ති 22:12 අපි පොඩ්ඩක් බලමු. 22:12 මොනවද කියන්නේ කියලා. උත්පත්ති 22:12 කියනවා නුඹේ අත තරුණයා පිට නොතබව ඔහුට කිසිවක් නොකරව මක්නිසාද නුඹේ එකම පුත්‍රයා මාගේ නොඇලකූ බැවින් නුඹ දෙවියන් වහන්සේට බය වෙන බව දැනගැතිමයි කීසේක. දෙවියන් වහන්සේ කියනවා දැන් පුත්‍රයාව ගිහිලා ආබ්‍රහම්ට කියනවා පූජා කරන්න කියලා. ඔහු කිසිම පැකිලීමකින් තොරව දෙවියන් වහන්සේ කියපු කාරණාව බය වෙලා ඔහු මොනවද කරන්නේ? කඩුව ඔසවනවා තමාගේම පුත්‍රය එකම පුතාව පූජා කරන්න. දෙවියන් වහන්සේ කියනවා නුඹ පැකිලෙන්නේ නැතුව දේව බය ඇති මිනිසෙක් බව මම පිළිගන්නවා කියලා. සෙනෙවන්ත මගේ සහෝදරයා සහෝදරිය ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ යමක් අතරින්න කියනවාද? යමක් තමා වෙනුවෙන් පූජා කරන්න කියනවාද? ඒ වෙලාවේදී ඔබ පැකිලෙන්නේ නැතුව, අලසකමක් නැතුව, ඒ වගේම නොසලිකලවත් සිටින්නේ නැතුව දේව බය ඇතුව ඒක අතරින්න. දැන් ඔබ අල්ලගෙන ඉන්න වහල්කම, පාපයේ වහල්කම අතරින්න කියලා දෙවියන් වහන්සේ කියනවා.
වහන්සේගේ ඒ අතහැරීම තුලින් දේව බය හරහා ඔබට ලැබෙන ආශිර්වාදේ කුමක්ද කියලා මම ඉක්මනින් කියන්නම්. ඒ බලන්න 22:12 නුඹ මට බය ඇති දේව සහතිකය ඔහුට ලැබෙනවා. 22:12 නුඹ මට බයයි. කවුද කියන්නේ? දෙවියන් වහන්සේ කියලා. සහතිකය දෙන්නේ දෙවියන් වහන්සේ. ඔබේ ජීවිතේට ඒ වගේ සහතිකයක් ඔබට ලැබෙනවද? 16 බලන්න. 16 ආශිර්වාදේ නුඹේ එකම පුත්‍රයා වලක්වා නොගෙන මේ දේ කළ බැවින් මම ඒකාන්තයෙන්ම නුඹට ආශිර්වාද කරන්නේ මේ. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය බය දේව බය පිටුපස ඔබට තිබෙන්නේ ආශිර්වාදය. ආබ්‍රහම් දේව බය ඇතුව පූජාවක් ඔප්පු කරන්නට ඉදිරිපත් වුණා. දෙවියන් වහන්සේ කියනවා නුඹ මට බයයි කියන සාතිකය මම දෙනවා. ඒත් එක්ක ඒ විතරක් නෙවෙයි මම ඒකාන්තයෙන්ම නුඹට ආශිර්වාද කරනවා කියලා දෙවියන් වහන්සේ කියනවා. අද දේව බය ඇති මිනිසයන්ගේ ජීවිතයේ ලද්දා වූ ආශිර්වාදය ඔබ සොයලා බලන්න. ඔබේ ජීවිතයේ අද වෙනතුරු මේ තප්පරේ දේව බයක් නැත්නම් දෙවියන් වහන්සේට බය වීමට ඔබගේ ජීවිතය කැප කරන්න ඊළඟ තප්පරේ සිට ඔබගේ ජීවිතයේ ආශිර්වාදය ඔබට පැහැදිලිව භුක්ති විඳින අවස්ථාව ඔබට තිබෙනවා. ඉතින් ඊළඟ කතාව ලෙවි කතාවේ අපි බලමු. ලෙවි කතාවේ එක කාරණාවක් කියනවා. මේක ඉතා වැදගත් නිසා මම කියවන්නට යනවා. ලෙවි කතාවේ 19:32 ලෙවි කතාවේ 19 වෙනි පරිච්ඡේදයේ 32 මේක කවුරුත් ගොඩක් අය කරන්නේ නැහැ. මේක නිසා ඔවුන්ගේ ජීවිතේ ගොඩක් ආශිර්වාද අහිමි වෙලා තියෙනවා. මෙන්න බලන්න. පැසුණු ඉසකේ ඇත්තා ඉදිරියේ නැගිට සිටපන්න. කියන්නේ වයෝවෘද්ධ මිනිසයාට ගරු කරන්න කියලා කියනවා. මහල්ලාගේ මූණට ගෞරව කරපන්න. නුඹේ දෙවියන් වහන්සේට බය වෙන්න මම ස්වාමින් වහන්සේ. අපි දෙවියන් වහන්සේට බයයි. වැඩිහිටියන්ට ගරු කරන්නේ නැහැ. ඉසකේ පැහුණු මිනිසයා දිහා බකම් කියන නාකි මිනිසෙක් කියලා. වැරදි. මගේ දරුව දේව දරුවෙනි වැරදි. වැඩි මහල්ලන්ට ගරු කරන්න කියලා දෙවියන් වහන්සේ කියනවා. වයෝවෘද්ධයෝ දැක්ක ගමන් පැසුණු ඉසකේ ඇත්ත දැක් ඉදිරිය ඔහු ඉදිරියේ නැගිට සිටින අද තරුණ තරුණිය කවුරුත් ඉදිරියේ නැගිට සිටිනවා මම දැකලා නැහැ. අපි තාමත් බයයි. මගේ ආත්මික පියා දැක්කම මම වාඩි වෙන්නේ නැහැ. එතුමා කියනවා වාඩි වෙන්නේ කියලා. අපි ගරු කරනවා. මේ දෙමාපියන් ඉදිරියේ අපි හැසිරෙන්නේ කොහොමද? අද කියන නවීන ලෝකේ අපි ඔක්කොම එකයි. අපි යාළුවෝ වගේ ආශ්‍රය කරන්නේ කියලා. යාළුවෝ කියන ඒකට මම කැමති. නමුත් ගෞරවය කියන එක හදවතින් ලැබෙන්න ඕනේ. දෙවියන් වහන්සේට බය වෙන්න මක් නිසාද මම ස්වාමින් වහන්සේ කියලා කියනවා. ඒ කියන්නේ වැඩිමහල්ලන්, වැඩිහිටියන්, දෙමාපියන් මේ සියලු දෙනාම ස්වාමින් වහන්සේ ඉදිරියේ එකට ගේනවා. මක් නිසාද දෙවියන් වහන්සේට බය වෙන්න කියලා කියනකොට ඉදිරියට එකතු කරලායි කියන්නේ මම ස්වාමින් වහන්සේ. එහෙනම් දෙවියන් වහන්සේට බය වීම පමණක් නොවේ. වැඩිහිටි සියලු දෙනාටත් අපි ගෞරවයෙන් බයෙන් ක්‍රියා කළ යුතුයි. ස්වාමින්වහන්සේට බය අයගේ ආශිර්වාදයෙන් වේගයෙන් මම කියවන්නම්. ගීතාවලිය 115 ගීතාවලිය 115 බලමු ස්වාමින් වහන්සේට බය ඇත්තන්ට ඇති ආශිර්වාදය. 115 sorry 119 113 දෙසිත් ඇත්තන්ට ද්වේෂ කරමි නමුත් ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි. දෙවියන් ඔබ මාගේ සැඟවෙන ඉඩම පලිහත්ය. ස්වාමින් වහන්සේට ඔබගේ වචනය කෙරේ බලාපොරොත්තු වෙමි. ඒ කියන්නේ දෙවියන් වහන්සේට බය ඇත්තන්ට සියලු ආශිර්වාදය උන්ට ලැබෙනවා කියන එකයි මේ ස්ථානයෙන් ප්‍රකාශ වෙන්නේ. මම කියවන්න විනාඩියක් ඉන්න. ගීතාවලිය 115:13 ස්වාමින් කෙරේ බය ඇති ලොකු කුඩා සියල්ලන්ට උන්වහන්සේ ආශිර්වාද කරනසේක. මෙන්න බලන්න 13 කියනවා ස්වාමින් වහන්සේ කෙරේ බය ඇති ලොකු කුඩා සියල්ලන්ට උන්වහන්සේ ආශිර්වාද කරනවා. ඔබේ ජීවිතයේ ආශිර්වාදයේ රහස නම් දෙවියන් වහන්සේට බය වීමයි. දෙවියන් වහන්සේට බය වීම පිළිබඳව තමයි මේ දැන් කියවන්නේ. දෙවියන් වහන්සේගේ බය වෙන අයට ලැබෙන ආශිර්වාදයේ ඒ ලිස්ට් එක තමයි මම මේ කියවන්නේ. 128
128 බලව ස්වාමින් වහන්සේ කෙරෙහි බය වෙන තැනැත්තේ මෙසේ ආශිර්වාද ලබන්නේය. ස්වාමින් වහන්සේ සියෝනේ සිට නුඹට ආශිර්වාද කරනසේක. නුඹේ ජීවිතයේ සියලු දවස්වල යෙරුසලමේ යහපත දකින්නේය. එසේය නුඹේ දරුවන්ගේ දරුවන් දක්නේය. ඊශ්‍රායලයට සමාදාන වේවා. දෙවියන් වහන්සේට බය වෙන දරුවන්ගේ ආශිර්වාදය දරුවන්ගේ දරුවන්ට පරම්පරාවෙන් පරම්පරාවට ගලා යනවා කියලා දෙවියන් වහන්සේ කියනසේක. මෙන්න කාලය හිඟතාවේ නිසා මම බයිබල් පද කීපයක් කියන්න ඔබ සඳහන් කරගන්න. හිතෝපදේශ 10:27 ආයුෂ කාලය දීර්ඝ වේ. හිතෝපදේශ 14:26 කියන්නේ ඔබට ස්ට්‍රෝංగ్ හෝප් එකක්, කියන්නේ ස්ථීර බලාපොරොත්තුවක් නුඹලාට ලැබෙනවා. 19:23 හිතෝපදේශෙන් තමයි කොහොම කියන්නේ. හිතෝපදේශ 19:23 අපගේ කිසිම අයිතියක් නපුරක් අපට ලං වෙන්නේ නැහැ. 22:4 අපට සම්පත් ලැබෙනවා. සම්පත් කියන්නේ මහිමේ අපට ලැබෙනවා. මහිමේ කියනකොට ගෞරව, රෙස්පෙක්ට් එක අපට ලැබෙනවා. ජීවනය ලැබෙනවා. සමිඳුන්ට බය වන අපට ආශිර්වාදය මෙලෙස ළඟා වෙන බව අපි තේරුම් ගත යුතුයි. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේට බය වීම කියන එක මෙලෙස අපට ආශිර්වාදයක් එකතු කරනවා. ඒ නිසා මේ එන්නව කාලවලදී ඊටමත් ප්‍රවේශමේ දෙවියන් වහන්සේට බයව, උන්වහන්සේගේ ප්‍රඥාව සොයමු. දෙවියන් වහන්සේගේ වචනය නොසලකා හැරීමෙන් අපි වැළක සිටිමු. දේව අභිමුඛයේ උන්වහන්සේට ගරු වී ඇතුව ජීවත් වෙමු. දෙවි ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාට ආශිර්වාද කරනසේක්වා. එසේනම් පැයක කාලයකින් මම ඔබගෙන් සමුගන්නවා. නැවත ඔබ සියලු දෙනා හමු වෙන බලාපොරොත්තුවෙන් දේව වචනේ මම කියපු වචන කීපය ඔබ නැවත නැවත මෙනෙහි කරන්න. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ආයද සිටින දේව බය ඇතුව අපි ජීවත් වෙමු. අද වර්තමාන ලෝකයේ දකින්න ලැබෙන්නේ නැති එකම කාරණය දේව බය. සියලු දෙනාම නළු නිළියෝ හැටියට දේව අභිමුඛයේ රඟ දක්වනවා. එයින් ඔබත් එක්කෙනෙක් වෙන්නට ඉඩ සලසා ගන්න නැතුව දෙවියන් වහන්සේට ගරු බුවාම් නැතුව උන්වහන්සේගේ කරුණාව දෙස බලා සිටින්න. උන්වහන්සේගේ ආශිර්වාදය, ආරක්ෂාව, තෘප්තිය, සියලුම සැපයුම උන්වහන්සේ ඔබට ලබා දෙනසේක්වා. ජේසු ක්‍රීස්තුයි ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. නැවත මම ඔබගෙන් ඉල්ලා සිටිනවා සියලු දෙනාම අපගේ channel එකට ඇතුල් වෙලා නරඹන්න. ඔබ දන්න හඳනවන මිතුරන්, ඒ වගේම ඔබගේ යහළු එහෙලියන්, ඥාතීන් අතරේ බෙදා අරින්න. දෙවියන් වහන්සේගේ වචනය ඔවුන්ටත් අධ්‍යයනය කරන්නට ඉඩක් ලබා දෙන්න. සියලු දෙනාට සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේව බය ඇති දරුවන්ට දෙවියන් වහන්සේ මෙසේ ආශිර්වාද කරන සේක්‍යයි කියන වචනය ඔබගේ ජීවිතේ සියල්ලන්ට දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාට ජේසු ක්‍රීස්තුයි කියලා මම ප්‍රාර්ථනා